පළවෙනි එක බලන්න ඒකේ තියෙනවා සමතල බිමක A ස්ථානයේ සිටින මිනිසෙකුට ඔහුට මීටර 100ක් දුරින් C ස්ථානයේ සිටින ළමයෙකු පෙනෙන්නේ අංශක 34 දිගාංශයකින්. ඔයගලන්ට මම දිගාංශය කතා කරලා තියෙනවා. උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව හැම වෙලාවෙම හැරෙන්නේ නේද? ඒ වගේම දිගාංශයේ කෝණය ලියන්න ඕනේ ඉලක්කම් 3කින්. මතකනේ කියලා තියෙනවා. නේ? එතකොට මේ විදිහට ඔයගලන්ට රූපයක් දීලා තියෙනවා. හරි? මෙතන A කියලා තියෙනවා. මෙතන C කියලා තියෙනවා. එතකොට A සිට උතුරට සාපේක්ෂව කතා කරන්නේ. දක්ෂිණාවර්තව භ්‍රමණය වෙන්නේ. අංශක 134ක කෝණයකින් C තියෙනවා. ඔක තමයි කියන්නේ. එහෙනම් ඒක තමයි එතන කියන්නේ. A සිට දක්ෂිණාවර්තව නේද? අංශක 134ක් සහ මීටර 100ක් දුරින් නේද? ඒ ස්ථානයේ සිටින මිනිසෙකුට ඔහුගෙන් මීටර 100ක් දුරින් C ස්ථානයේ සිටින ළමයෙකු පෙනෙන්නේ අංශක 134ක දිගාංශයකින් හා මීටර 100ක් දුරින් ඉන්නේ මෙයා. හරි? ඊට පස්සේ කියනවා ඒට දකුණෙන් පිහිටි B ස්ථානයේ සිට බැලුව විට මෙම ළමයා එහෙම නැත්නම් මෙම ළමයා නැගෙනහිර දිශාවේ සිටින නැගෙනහිර දිශාවේ සිටින ලෙස පෙනේ. එතකොට නැගෙනහිර දිශාවේ ඉඳලා තමයි පේන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා නැගෙනහිර මෙතන B කියලා තියෙනවා. නැගෙනහිර දිශාවෙන් කියන්නේ හරියටම අංශක 90කින්. උතුරට සාපේක්ෂව නැගෙනහිර තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. නේ? දන්නේ නැත්නම් අද දැනගන්න. නැගෙනහිර මෙතන තියෙනවා. එහෙනම් ඔයගලන්ට ඇහෙනව නේද? right මේ Bluetooth එක ඔෆ් වුණා එකක් නේ. right මොනවාරි සද්ද මොනවාරි මේකක් තියෙනවා නම් කියන්න. එහෙනම් නැගිටින තියෙන හරියටම උතුරට අංශක 90ක කෝණයකින්. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන අංශක 90ක් එන්නේ කියලා. හරි? right ඊට පස්සේ කියනවා A හා B අතර පිහිටි D ස්ථානයේ සිට A හා B අතර යම් කිසි ස්ථානයක් තියෙනවා මෙතන හිතමුකෝ අපි D කියලා. D කියන ස්ථානයේ සිට මෙම ළමයා සිටින ස්ථානයට දුර මීටර 80ක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන ඉඳලා මෙහෙට කිට් වෙන්න මේ දුර අඩු වෙනවා. එතකොට මේ දුර 80යි කියලා තියෙනවා මීටර. D ඉඳලා C කියන ළමයා ඉන්න තැනට දුර මීටර 80ක් වෙනවා. හරි? ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් D සිට බැලූ විට C ස්ථානයේ සිටින මෙම ළමයා පෙනෙන දිගාංශ අංශක 116ක් බව පෙන්වනවා. එතකොට D ස්ථානයේ ඉඳලා බලපුවාම මේ C ස්ථානයේ ඉන්න මේ ළමයාව අංශක 116කින් පේනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කෝණේ අංශක 116 කියලා පෙන්වනවා. එහෙනම් අපිට මේ කෝණේ හොයලා ඉවරලා 180න් අඩු කරපුවාම
මේ කෝණය ගන්න එක තමයි ලේසිම දේ. නේ? එහෙනම් මේ කෝණය අපි θ කියලා දාගමු. අපිට ලියන්න පුළුවන් මේ කෝණයට සාපේක්ෂව හරිද? මේ පාදය බද්ධ පාදය මේ පාදයේ කර්ණය බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවොත් cos එන්නේ. නමුත් ඔයගලන්ට පේනවා මේ පාද කැලල හොයනවා කියන්නේ මේ කැලලත් හොයලා ඒක හොයාගන්නම අමාරු දෙයක් නේද? මේක අපිට ලේසි නෑ වැඩේ කරගන්න. නමුත් මේ කැලල හොයාගන්න අපිට පුළුවන්. නේද? මේ ත්‍රිකෝණයට සාපේක්ෂව මේ ලොකු ත්‍රිකෝණයට සාපේක්ෂව මේ කෝණය ඔයගලන්ට දන්නවා 180න් 134ක් අඩු කරපුවම 14ක් ගියාම 6යි 46යි කියලා. මේ කෝණයට සාපේක්ෂව මේ කෝණය අංශක 46යි. 180න් අඩු කරලා. එතකොට අංශක 46 කෝණයට සාපේක්ෂව මේ පාදයේ සම්මුඛ පාදයේ BC වෙනවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ කර්ණය බෙදුවම sin එන්නේ. එහෙනම් එතන අපිට එක ත්‍රිකෝණමිතික අනුපාතයක් හොයන්න පුළුවන්. ඒකේ ඒ අනුව මේ පාදයෙන් අපිට හොයාගන්න පුළුවන් BC පාදය. නේද? එහෙනම් sin 46 සමානයි BC බෙදීම 100යි. ඕක සුළු කරලා අපිට BC පාදය හොයන්න පුළුවන්. BC පාදයේ පුතේ හොයාගත්තට පස්සේ හරිද? හරි. BC පාදය හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කුඩා ත්‍රිකෝණයට සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා දාලා ආයිමත් sin θ කියලා ලියන්න. එහෙනම් මේක හදලා BC හොයාගෙන ඊළඟට දාන එකට දාලා තමයි අපිට හදන්නේ. එහෙනම් මේ ඊළඟ එකක් මම ලියලම තියන්නම්. එහෙනම් මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ sin θ. sin θ සමානයි BC බෙදීම කර්ණය 80යි. මේකේ ඔයගලන්ට පේනවා දත්ත දෙකක් දන්නේ නැහැ. ඒකද මේක හදන්න බෑ. මේක හදන්න පුළුවන් එක දත්තය හොයන්න තියෙන සමීකරණ එක නොදන්න පස්සේ එහෙනම් මේක හොයලා තමයි මේකට කියලා දාන්න. හරි? එහෙනම් sin 46 මට කියන්න කීයද කියලා? තකල් කියන්න. සමානයි BC යටින් එනවා 100. එතකොට මේක මේ පැත්තට ඔයගොල්ලෝ දන්නවා වැඩි කරන්න ඕනේ. එහෙනම් 0.7193 වැඩි කරනවා අපි 100න් වැඩි කරපුවම BC. එහෙනම් 100න් වැඩි කරනවා කියන්නේ අගට බිංදු දෙකක් දාලා දශම ස්ථාන පුතේ 4කින් තියෙනවා. 1යි 2යි 3යි 4යි. තිබ්බාම BC අපිට හම්බ වෙනවා 71.93 කියලා. මේක තමයි අපි අරන් ගිහලා මේකට දැන් දාන්නේ. අපි දන්නවා මේ පාදය BC කියන්නේ 71යි. එහෙනම් sin θ සමානයි BC වෙනුවට දානවා 71.93 බෙදීම 80. එහෙනම් මෙතන sin θ ඔයගලන්ට ඕනනම් 80න් බෙදන්න ලඝු පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන එනවා 8 වරක් 10යි 8 වරක් 71කට කීයද තියෙන්නේ 8 වරක් 8 64 නේද 65 66 67 68 69 70 71 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් විතර නේද එහෙනම් දශමික තියලා 79ට බලන්න නේ 79ට 8 වරක් 9 72යි එතකොට අඩු කරපුවම 7ක් වෙනවා ආයි 73ට ආයි 72යි 9යි කියනවා. හරි. එහෙනම් ඔය විදිහට අපි බෙදපුවම එතකොට 10න් බෙදද්දි මේක දැන් ආයි 10න් බෙදද්දි මේක එක දශම ස්ථානයක් පන්නන්න කියලා ඉසි. ඒතකොට 0.8යි 9යි 9යි බිංදුවයි. කියන්නේ මාව නේද? උත්තර දෙන්න. බෙදුන්නේ නැද්ද? පරක් වෙන එකට කියන්නේ. බෙදලා බලන්න. නැත්නම් මට බෙදන්න. හරිද? right. එහෙනම් මෙතන අපිට පේනවා කවුරුත් කියන්නේ ඒකයි මට හරි මේව එකක් තියෙන මොකද මම උගල දන්න මම මෙතන ගණන් හදලා
අපදා ඔව් දශම ස්ථාන හතරකට ගන්න පුළුවන් නේ 0.89999 බිංදුව 91 මොන හරි එකක් එනවනේ හරි 91 ඉන්නේ නේ right දශම ස්ථාන හතරකට තියාගන්න මොකද අපි සයින් වර්ගයේ පුතා බෙදලා ඉලක්කම් හතරකට තියාගන්න ඕනේ ඒක කොහොමද දෙන්නේ දශම එන්නේ කෝණේ හොයද්දි ඔයගොල්ලෝ දන්නවා සයින් තියෙන්නේ සයින් බිංදුවයි සයින් 90යි අතර තියෙන්නේ මෙතන එකේ මොනවාද බිංදුවේ ඉඳලා එක අතර එනකම් තියෙන්නේ. ඒක දශම උත්තරයක් අනිවාර්යෙන් එන්නේ. රයිට්. එහෙනම් මෙතන sin කියන එක ගැලිලා මේ පැත්තට එනකොට මේ දෙන්න අතර වැඩි කිරීම මේ පැත්තේදී යටට එන්නේ sin. ඊට පස්සේ මෙයාගේ බලය 1යි ආව අපි උඩට ගේනවා. ගෙනාපුවම 0.89991 sin inverse sin වර්ගය තුල අපි මේක බලන්න. sin වර්ගය තුල 0.89991 බලපුවම තියෙනවා. දැක්කලා බලන්න. අංශක 64යි කලා 2යි කියලා එනවා නේද? එහෙනම් ඔයගලන්ට පේනවා මේ කෝණය අපිට හම් වෙනවා අංශක 64යි කලා 2යි නම් හරිද? මේ කෝණය බලන්න 180න් අඩු කරන්න නේද? එහෙනම් මේ කෝණය බලන්න ADC කෝණය බලන්න ADC කෝණය බලන්න අංශක 180න් අඩු කරන්න අංශක 64යි කලා 2යි නේ එතකොට මෙතන එනවා අඩු කරමු කලා 58යි සහ මෙතන තියෙන්නේ එකක් දුන්නම 9 9න් 4ක් ගියම 5යි 105ක් දැන් ඔයගලන්ට නේ එතකොට මේක කලා 58ක් කියන්නේ කලා 60යි නේ අංශකයක් කියන්නේ එතකොට මේකට එකතු වුණාම අංශක ආසන්න 116 කියන උත්තරේ තියෙනවා. එහෙනම් B සිට C හි දිගාංශය අංශක 116යි කියලා අහන දේ තියෙනවා. බව පෙන්වන්න කියලා තියෙනවා. උත්තරේ අපිට ඒ විදිහට ලැබෙනවා. ටකල් ලියන්න. right බලන්න ඊළඟ එක ඊළඟ ගන්න කියනවා AB යනු උතුරු දකුණු දිශාවට වීදී ඇති ඍජු මාර්ගයක්. එන උතුරේ ඉඳලා දකුණට තියෙන මාර්ගයක් ගැන තමයි කතා කරන්නේ. මේ විදිහට තියෙනවා උතුරු දකුණු නේ. A සිට මීටර 100ක් දුරින් C පිහිටා ඇත. A කියලා මෙතන ලක්ෂයක් තියෙනවා පුතේ. සහ C කියන ලක්ෂය මෙතන තියෙන්නේ. A ඉඳලා C ට තියෙන දුර 100 මීටර කියලා දීලා තියෙනවා. නේ? A සිට මීටර 100ක් දුරින් C පිහිටා ඇත. A සිට C නිරීක්ෂණය කරන විට C හි දිගාංශය C පේන්නේ A වල ඉඳලා නිරීක්ෂණය කරන්නේ. මෙතන ඉඳලා බලද්දි උතුරට සාපේක්ෂව යා බලන්නේ. හැම වෙලාවම උතුර දිහා බලාගෙන මේ පැත්තට හැරෙනවා. දක්ෂිණාවර්තව හැරෙනවා. හැරුණාම ඒ කෝණේ අංශක 132ක් කියලා දීලා තියෙනවා. නේද? දිගාංශය C හි දිගාංශය අංශක 132යි. B සිට නිරීක්ෂණය කළ විට B කියලා තව ලක්ෂයක් තියෙනවා මෙන්න මේ හැටි. B වල ඉඳලා බලපුවාම එයත් බලන්නේ උතුරට සාපේක්ෂව. උතුරට සාපේක්ෂව බලන්නේ. දක්ෂිණාවර්තව බලන්නේ. මේ කෝණය ඔයගලන්ට පේනවා මේ කෝණ 132ක් වෙද්දී නේද? මේ කෝණය අංශක 132ක් වෙද්දී මේ කෝණය ඊට වඩා අඩුයි. නේ? එයා දීලා තියෙනවා ඒ කෝණය අංශක කීයයි කියලාද? අංශක 42යි. දැක්කනේ ආ ඉලක්කම් 3කින් ලියලා තියෙන්නේ. අංශක 42යි කියලා දීලා. හරි? රූපය පිටපත් කරගෙන ඉහත දොරටු ලකුණු කරන්න. ඊට පස්සේ කියනවා ACB විශාලත්වය සොයන්න. ACB මේ කෝණය හොයන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේක නිකන් සාමාන්‍ය විදිහට හදන්න පුළුවන්. මේක අපිට හොයන්න ගියාම
මේ කෝණය එකතු කරපුවම 180ක් වෙනවා. 180න් මේ කෝණය දන්න නිසා අඩු කරපුවම මේ කෝණය අපිට හම්බ වෙනවා. රයිට්. එහෙනම් මේ කෝණය 180න් 132ක් අඩු කරපුවම 80 10න් 2ක් ගියාම 8යි අංශක 48යි කියලා. එතකොට මේ කෝණය බලන්න ACB කෝණය බලන්න නේද? ACB කෝණය එකතු කිරීම අංශක 48 එකතු කිරීම අංශක 42 සමාන 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. එහෙනම් ACB කෝණය අපිට හම්බ වෙනවා 180න් 48යි මේක එකතු කරනවා 40 80යි 90ක් අඩු කරන්නේ. 90ක් අඩු කරපුවාම ACB කෝණය අපිට හම්බ වෙනවා අංශක 90යි. එහෙනම් මේ කෝණය අංශක 90යි. ඒ කියන්නේ මේක ඍජු කෝණය. නේද? එහෙනම් මේක ඍජු කෝණي. හරි. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික වගු භාවිතා කර BC දුර ආසන්න මීටරයට සොයන්න. එහෙනම් ත්‍රිකෝණමිතික වගුව භාවිත කරලා BC දුර මේක තමයි හොයන්නේ. එතකොට අපි දන්නවා මේ පාදේ. නේද? එහෙනම් ඔයගලන්ට ලියන්න පුළුවන් මේක මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය tan එන්නේ. ඒකට හොයන්න තියෙන එක හරියට එනකොට පොඩ්ඩක් හරදද හිත අපිට මේ කෝණයට ගියාම හොයන්න තියෙන එක ළමයට එන්නේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය tan ලියන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද? මෙතන මම ලියන්නම්. tan මේ කෝණය අංශක 48 සමානයි හොයන්න තියෙන BC පාදය බෙදීම 100. මට කියන්නේ tan 48 බලපුවාම තියෙනවා tan 45 නම් 1.0 ඉන්නේ tan 48 නම් 1.0 කීයද තියෙන්නේ? එක්කොලයි බිඳුව 6 කියලා. එහෙනම් BC සමානයි BC බෙදීම 100. 100 මේ පැත්තට වැඩි වෙනවා 1.11 බිඳුව 6 වැඩි කිරීම 100 සමානයි BC. 100න් වැඩි කරනවා කියන්නේ 1 බිඳුව 6යි බිඳු දෙකක් දාන්න ඕනේ 100න් වැඩි කරන්නේ. දාලා දශම ස්ථාන ඉලක්කම් 4කින් කියන්නේ 1 2 3 4යි. තිබ්බම පේනවනේ BC සමානයි 111.06යි කියලා එනවා. ඕගොල්ලෝ මේකේ tan වගුව බලද්දී ඔයගලන්ගේ මතකේ තියෙන්න ඕන වැදගත්ම දේ අංශක 45 පැන්නට පස්සේ 1.0 එන්නේ කියලා. ඒක සමහර වගුවල එහෙම එක ලියන්නේ නැහැ ගොඩක් වෙලාවට. නේද? ඒ කියන්නේ එක ලියන්න කියන්නේ අර දශම ස්ථාන ටික විතරයි ලියන්නේ. හරි. sin වගුවේ cos වගුවත් විතරයි අපි බිඳුව ඉඳන් එකට වෙනකන් තියෙන බය නැතුව ලියන්න පුළුවන්. නමුත් tan වගුවේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අංශක 45 පැන්නට පස්සේ එතන ඉඳලා වේගයෙන් වැඩි වෙනවා. පැහැදිලි? right. ඒ අනුව BC අපි හොයාගත්තට පස්සේ ඒක තමයි අපෙන් අහලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා බලන්න ඊළඟ කොටස. ආසන්න මීටර රේට් එක අපෙන් අහලා තියෙනවා. එහෙනම් BC සමානයි 111යි මීටර කියලා. මේක දශම තියෙන හින්දා එකතු වෙන්නේ නැහැ. right. ඊළඟට කියනවා BC ට නැගෙනහිරින් ද සීට දකුණින්ද DP ට ඇත. B ට නැගෙනහිරින් කියපුවම ඔයගොල්ලෝ දන්නවා මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා අංශක 90ක් එන්නේ. D ට දකුණේ කොහොම එන්නේ? C ට දකුණේ. මෙතන තමයි D කියන ලක්ෂ්‍යය තියෙන්නේ. B ට නැගෙනහිරින් C ට දකුණේ. එතකොට කියනවා BD දුර ආසන්න මීටරයට සොයන්න. BD දුර කියන්නේ මෙන්න මේ දුර. ඉතින් මෙතනත් ඒකම තියෙනවානේ. මේ දුර හෙව්වනම් ඒක මේකට සමාන. එහෙනම් අපිට මේක මේ දත්තය දැන් මෙතන තියෙන අපි හොයාගත්තනේ BC දුර පාවිච්චි කරලා මේක හොයන්න පුළුවනි. නමුත් අපේ BC කියන දුර වැරදිලා තියුණොත් එතන මේ උත්තරෙත් වැරදි. ගන්නේ දෙකම වැරදෙනවා. අපරාධයක්. නේද? ඒක නිසා මේ ඔයගොල්ලෝ මෙතන තියෙන දත්තය ගන්න දීපු ඔරිජිනල් දත්තය තියෙන්නේ නේද? නියම දත්තය C එක තියෙන්නේ මේ කෝණයත් අපි හොයාගත්තු එක තියෙන්නේ මේකත් එක්ක අරගත්තු කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ දෙක පාවිච්චි කරලා මේක හොයාගන්න එක තමයි හොඳම දේ. ඒක මේකට සමානයි. හරි?
එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන x කියලා දාලා මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම කරන එක කියන්නේ sin 48 සමානයි එම නේද x බෙදීම 100. එමනේ right sin 48 බලපුවම මොනවද තියෙන්නේ කියන්නකෝ 0.1 74 සමානයි x බෙදීම 100 මේ පැත්තට වැඩි වෙනවා 0.74 වැඩි කිරීම 100 සමානයි x 100න් වැඩි කරද්දී 7යි 4යි 3යි 1යි කියලා අගට බිංදු දෙකක් දාලා දශම ස්ථාන මෙතන 4කින් තියෙනවා 1යි 2යි 3යි 4කින් තිබ්බාම x සමානයි 74.31 කියලා. ආසන්න මීටරයට හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් BD දුර 74 මීටර කියලා. ටග්ගලා ගන්න. ඊළඟ ගන්න බලන්න තුන්වෙනි එක සමතල බිමක උතුරු දකුණු දිශාවට විහිදී ඇති ඍජු මාර්ගයක ඒ ස්ථානයේ තිබෙන වාහනයක් C සිට නිරීක්ෂණය කරන පුද්ගලයෙකුට දක්නට ලැබෙන්නේ අංශක 32ක දිගාංශයකින් හා මීටර 848ක් දුරින්. ඒකට ඔයගලන්ට පේනවා මේ වගේ C කියලා තැන ඉඳලා යා බලන්න මේ උතුරට සාපේක්ෂව පුතේ කතා කරන්නේ අංශක 32ක කෝණය. එතකොට මෙන්න මේ වගේ කෝණකින් තමයි යා බලන්නේ. තේරුණාද? මේ කෝණය අංශක 32යි. උතුරේ ඉඳලා මේ කෝණය අංශක. හා මීටර 848ක් දුරින්. හරිනේ 848. ඔව් මීටර 848ක් දුරින් තමයි මේ A කියන මෝටර රථයට දකින්න තියෙන්නේ. කොහේ ඉඳලාද? C වල ඉඳලා. එතකොට මෙතන C. right? ඊට පස්සේ කියනවා ඊට තත්පර 10කට පසු B ස්ථානයේ තිබෙන එම වාහනය C සිට නිරීක්ෂණය කරන පුද්ගලයාට දක්නට ලැබෙන්නේ අංශක 122ක දිගාංශයකින්. ඒත් මේ වාහනය මේ පාර දිගේ ඔහොම ඇවිල්ලා B වල ඉන්නේ මෙතන. හරි. මෙතන තියෙනකොට එයාට පේන කෝණය තමයි යා දීලා තින්නේ. තේරෙනවද? මෙන්න මේ කෝණය. අංශක 120ක්. 100 කියන්නේ 122ක්. මේ කෝණය ලොකු කෝණය අංශක 122ක කෝණයකින් ඉන්නේ. මේ ටික එන්න ගත වෙච්ච කාලය තප්පර 10යි. එහෙනම් තප්පර 10යි. ඒතර අපෙන් අහනවා වාහනේ ඒකාකාර වේගයෙන් ගමන් කළේ නම් ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් එම වාහනයේ වේගය තප්පරයට මීටර වලින් කියන්නේ. එහෙනම් වේගය ඔයගොල්ලෝ දන්නවා දුර බෙදීම කාලය. ඔය සූත්‍රයට අදර්ශ කරන්නේ. නේද? එහෙනම් අපි මේ දුර හොයාගන්නු. නේ මෙතනට වෙනකන් තියෙන දුර අපි හොයාගන්න. ගත වෙච්ච කාලේ තප්පර 10යි. එවනේ. එතකොට අපිට පුළුවන් මේ කෝණය දන්නේ මෙතන ඕනනම් ඒකාන්තර කෝණ කියලා මේ කෝණය හොයාගන්න පුළුවන් නේද? මේ කෝණයත් අපිට හොයාගන්න පුළුවන් මේ 120යි මිත්‍ර කෝණ තියෙන්නේ 122යි මේ කෝණය එකතු කරපුවම 180ක් වෙන 122ක් අතර මේ කෝණය. හරිද? මේ කෝණය දන්නවනම් මේ කෝණය හොයාගන්න. ඊට පස්සේ එහෙම නැත්නම් මෙතන රේඛාවක් හදලා මෙතන අංශක 90යි කියලා දාගෙන මේ කෝණ දෙක පාවිච්චි කරලා මේ කෝණේ පාවිච්චි කරලා ඔහොම හදන්නත් පුළුවන්. නමුත් ඔයගලන්ට හොඳට පේනවා මේ කෝණ දෙක දිහා බලපුවම මේක මට හිතුණා වෙනස ගන්න ඔයගොල්ලෝ බලන්න
132 sorry 122කින් හරිද මෙතන අංශක 32 අඩු කරපුවාම හරිද මෙතන 12 3ක් කියන්නේ අංශක 90ක් එන්නේ. ඒකට හරි ලේසි මේ ගන්න. එහෙනම් මෙතන කෝණේ අංශක කීයක කෝණයක්ද තියෙන්නේ? අංශක 90ක කෝණයක් තියෙන්නේ. එහෙනම් ඍජු කෝණේ ත්‍රිකෝණයක් තියෙන්නේ. ඔයගලන්ට බොහොම ලේසියෙන් එතකොට අපිට හදාගන්න පුළුවන්. ඒකට මේ කෑලි හදලා එකතු කරන්න උවමනා වෙන්නේ නැහැ. මම ඔයගලන්ට උගන්වලා තියෙනවා. මේ කෑලි හදලා අපිට හදන්න පුළුවන් කියලා. රයිට්. එහෙම හදන්න උවමනා නැහැ. එහෙනම් අපිට පුළුවන් එකපාර මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක් වෙන්න නිසා නේද? මේකට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න. එතකොට මේ කෝණය දන්නවා. මේ කෝණය බලන්න පුළුවන්. එතකොට මේ කෝණය බැලුවොත් හරිද? මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම කාරණේ ගන්න පුළුවන්. හරිද? මේ පාදයේ දන්නවා මේ කෝණය අංශක 32යි නම් ඔයගලන්ට පේනවා මෙතන ඒකාන්තර කෝණ හැදෙනවා. එතකොට මේ කෝණයත් අංශක 32ක් වෙනවා. එතකොට මේ කෝණයට සාපේක්ෂව නේද? මේකට කියන්නේ බද්ධ පාදය මේක කර්ණය. බද්ධ පාදයේ කර්ණයෙන් බෙදපුවම cos පාවිච්චි කරන්නත් පුළුවන්. තේරුණාද මම කියපු දේ? ඒකින්ද ඔයගලන්ට ඕන විදිහකට හදන්න පුළුවන්. මිත්‍ර කෝණ පාවිච්චි කරන්න පුළුවන්. මේක u අකුරු හැඩයට තියෙන්නේ 180න් 122 අඩු කරලා ගන්නත් පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් ඒකාන්තර කෝණ පාවිච්චි කරලා මේ කෝණය 32යි නම් මේ කෝණය 32යි කියලා අර්ථම හදන්නත් පුළුවන්. කැමති විදියක්. හරි? එහෙනම් 180න් 122 අඩු කරපුවාම හරිද? බිඳුවයි 8න් 2ක් ගියාම 6යි අංශක 60යි කියලා එනවා. සර් 122 තියෙන්නේ. අංශක 58යි. අංශක 58යි කියලා ලැබෙනවා. එහෙනම් අංශක 58 පාවිච්චි කරොත් මේක සම්මුඛ පාදය මේ හොයන්න තියෙන එක කර්ණය සම්මුඛ පාදයේ කර්ණය බෙදුවම sin එනවා. cos පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් sin. right. එහෙනම් අපි මෙතන මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම කර්ණය sin අංශක 58 සමානයි සම්මුඛ පාදය ඇවිල්ලා 848 බෙදීම කර්ණය ඇවිල්ලා AB. නේද? sin අංශක 58 බලපුවම තියෙනවා 0.0 මට උදව් කරන්න ටක් ගාලා 84යි 80 සමානයි 848යි නේද? මෙතන AB. මේක මේ පැත්තට වැඩි වෙනවා AB සමානයි 848 බෙදීම 0.84යි 8යි බිංදුව. දැන් ඔයගලන්ට පේනවා මේකම තමයි මෙතන 8යි 4යි 8 8යි 4යි 8 තියෙන්නේ. එහෙනම් මේක මෙහෙම සුළු කරගන්න එක ලේසි. නේද? ඔයගොල්ලෝ දන්නවා මෙතන දශම ස්ථාන 4ක් තියෙනවා නම් මේ දශම ස්ථාන 4 අයින් කරන්න මේ උඩට බිංදුව 4ක් අපි දාන්න. තේරුණානේ? එතකොට AB සමානයි 848 මේකේ දශම ස්ථාන 4 ගලවන්න බිංදුව 4ක් දානවා. එතකොට මේකේ දශම ටික ගැලවිලා යනවා. එතකොට 807 කොහොම එන්නේ? එහෙනම් ඉලක්කම් මෙතන 4ක් අයින් කරන්න. එතකොට මේකට මේක කපන්න පුළුවන් 1යි කියලා එනවා 0.0. නේ එහෙනම් AB සමානයි අපිට එනවා 1000 මීටර. AB අපි දන්නවා නම් නේද? මේ දුර ගමන් කරන්න තත්පර 10යි. එහෙනම් වේගය බලන්න දුර ඇවිල්ලා 1000 මීටර බෙදනවා 10යි තත්පර වලින්. එතකොට බිංදුවට බිංදුව කැපෙනවා. එහෙනම් 100යි මීටර තත්පරයට. මෙතන තියෙන ධන එක උඩට ගියාම ඍණ එකක් වෙනවා. එහෙනම් අපිට හම්බ වෙනවා රථයේ වේගය තත්පරයට මීටර 100යි. පැහැදිලි? right. ටංකලා දාන්න. මේ ටික හදුවට පස්සේ ඉක්මන් කරන්න. පුතේ ACB 122 නෙමෙයි පුතේ. මෙතන මේ දිගාංශය දීලා ගන්න දීලා තියෙන අංශක 122යි කියලා. C වල ඉඳලා A පේන්නේ අංශක 32ක කෝණයෙන් කියලා මේ කෝණය දීලා තියෙනවා සහ මේ C
C වල ඉඳලා B පේන්නේ අංශක 122කින් කියලා ගන්න දීලා තියෙනවා. එතකොට මේ ලොකු කෝණය තමයි එන්නේ අංශක 122. එතකොට 122 මේක වුණාම මුළු කෝණයම 122ක් කියලා ආපුවාම මම කරේ හරිද? 122 මේ 32 අඩු කරපුවාම මේ කෝණය අංශක 90ක් කියලා. මේ කෝණය තමයි මම මේ කොටුවක් දාලා තියෙන මේ කෝණය තමයි අංශක 90 කියලා තියෙන්නේ. එහෙනම් මේක 122 ගන්න දීලා තියෙනවා. right. ඉක්ම කරන්න. හරිද? මොනවාරි ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් කියන්න. හරි. ඊළඟ බලන්න 4 වෙනි ගන්න මෙතෙන්ට වෙනකම් අපි දිගාංශය සම්බන්ධ ගණන් තමයි ත්‍රිකෝණමිතිය හැදුවේ. ඊළඟ 4 වෙනි එක බලන්න. ඒකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ රූපයක්. හරිද? ඒකේ කියනවා තිරස් පොළොවක සිටව ඇති AB සිරස් කණුවක්. AB සිරස් කණුවක් තියෙනවා. කණුව මුදුන B. ඒවා බලන්න. AB සිරස් කණුවක් C සිට නිරීක්ෂණය කළ විට කණුව මුදුන B හි ආරෝහණ කෝණය අංශක 36. එහෙනම් මේ C වල ඉඳලා බලද්දී මේ කෝණය අංශක 36 කියලා ආරෝහණ කෝණයකින් තමයි අපි මුළු උත්සල බලන්න ඕනේ අංශක 36. නේ? ඔයගොල්ලෝ දන්නවනේ මම ඔයගොල්ලන්ට උගන්වන්න තියෙන මේ ඇහැ මෙතන තියෙනවා නම් මෙතන ආරෝහණ කෝණය උඩ බලන කෝණය. right. ඊට පස්සේ කියනවා C සිට B ට ගැටගසා ඇති කම්බියේ BC කොටසේ දිග 40යි. එහෙනම් මේ කොටසේ දිග 40යි මීටර කියලා දීලා. හරිද? ඒක ඔයගලන්ට දන්නවා මේ කෝණයට සාපේක්ෂව මේ පාදේ හොයන්න පුළුවන් මේක හොයන්න පුළුවන්. මොකද මේ පාදයයි මේ කෝණයයි තියෙන නිසා ඉතුරු දත්ත දෙක හොයන්න පුළුවන්. මේක හොයනවා නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය sin 36 හොය දාන්න පුළුවන්. මේක හොයනවා නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය cos 36 දාලා හදන්න පුළුවන්. හරි? ඊට පස්සේ බලන්නකෝ. A සිට මීටර 20ක් දුරින් හරියට ලකුණු කරන්න. හරිද? එම් තමයි දීලා තියෙන්නේ. එමනේ A සිට මීටර 20ක් දුරින් PT D හි සිට නිරීක්ෂණය කළ විට B හි ආරෝහණ කෝණය අංශක 50ක් බව පෙන්වනවා. A වල ඉඳලා මීටර 20ක් දුරින් එක්ක මේ පැත්තට එක්ක ඔයගලන්ට ගන්න පුළුවන් අනිත් පැත්තට ගන්නත් පුළුවන්. හරිද? මම මේ අනිත් පැත්තට ගන්න. එතකොට මේ දෙක මේ වගේ තමයි. එහෙනම් මේ දුර 20යි මීටර. හරි. එහෙනම් ආරෝහණ කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මෙතන ඔයගොල්ලෝ ඇඳලා මේ වගේ තමයි ඉන්නේ. තේරෙනවද? කොහොම ඉන්නේ මෙතනට ඇඳලා. හරි. මම එහා පැත්තට ඇඳලා ඔයගොල්ලන්ට මේකත් එක්ක මේ රූපෙත් එක්ක අපහැදිලි නොවෙන්න තමයි කියන්නේ. මීටර 20ක් දීලා. ඒත් ඔයගොල්ලොන්ට දන්නවා මේ කෝණය හොයන්න නම් මේ පාදේ දීලා තියෙනවා. නේ? මේ කෝණය හොයන්න තව එක දත්තයක් අඩුයි. එහෙනම් මේ පාදය ගත්තොත් මේ පාදයේ විදිහ මේ පාදය සම්මුඛ පාදයේ විදිහ බද්ධ පාදය tan θ කියලා දාලා හදන්න පුළුවන්. ඒත් ඔයගලන්ට දන්නවා කෝණයක් හොයනවා නම් නේද? අනිවාර්යයෙන්ම පාද දෙකක් අපි දැනගන්නම ඕනේ. හරි? right. එහෙනම් මේ පාදය මේක හොයාගන්න බෑනේ. එහෙනම් ඉස්සෙල්ලා මේක හොයාගෙන මේකට යන එක තමයි හොඳ. right. මේ අංශක 36 පාවිච්චි කරලා මේක අපිට හොයන්න පුළුවන්. මොකද මේ පාදේ හොයන්න මේ කෝණය දන්නේ නැහැ. ඒක නිසා මේක අපිට හොයාගන්න පුළුවන්.
මේ කෝණයට සාපේක්ෂව සම්මුඛපාදයේ බෙදීම කර්ණය කියන්නේ sin 36 සමානයි සම්මුඛපාදයේ ඇවිල්ලා AB බෙදීම කර්ණය ඇවිල්ලා 40යි. sin 36 බලලා කියන්න මට ටක් ගාලා පුතා. 58 78 AB බෙදීම 40. එතකොට මේක මේ පැත්තට වැඩි වෙනවා 0.58 78 වැඩි කිරීම 40 සමානයි AB කියලා එනවා. එහෙනම් 40න් වැඩි කරපුවම බිංදුව දාන්න 4 වරක් 8 32න් 2 දානවා 3ක් විතරයි නේ. 4 වරක් 8 28යි 2යි 31න් 1 දානවා 3ක් විතරයි. 4 වරක් 8 32යි 3යි 35න් 5 දානවා 3ක් විතරයි. 4 වරක් 5 20යි 20යි 3යි 23යි නේද? දශම ස්ථාන මෙතන තියෙනවා 4ක්. එහෙනම් 1යි 2යි 3යි 4යි. පරිස්සමෙන් කරන්න වැඩි ආ. එහෙනම් AB දිග අපිට හම්බ වෙනවා කීයද? 23.5 1යි. එහෙනම් මේක දැන් අපි හොයාගෙන තියෙනවා 23.5 1යි. එහෙනම් මේ කෝණයට සාපේක්ෂව සම්මුඛපාදයේ බෙදීම බද්ධ පාදය කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් tan θ. tan θ සම්මුඛපාදය 23.51 අපි බෙදනවා බද්ධ පාදයේ 20. tan θ සමානයි දෙවරක් මෙතනට 10යි දෙවරක් මෙතනට 1යි 3ට 1යි එකක් ඉතුරුයි 15ට දෙවරක් 7 14 එකක් ඉතුරුයි 11ට 5යි එකක් ඉතුරුයි 6යි 6 ඉඳන් මේකට උනම් 7යි 5 ගෝ 7යි දාන්න පුළුවන්. දාලා මේක 10න් බෙදද්දී මොකද වෙන්නේ? 1 දශම ස්ථානයක් ඉස්සරහට නේද? එහෙනම් 11.76 10න් බෙදද්දී නේද? මේක එකක් ඉස්සරහට. එහෙනම් මේක බෙදපුවාම එනවා අපිට 10න් 1.1යි 7යි 6යි කියලා. පැහැදිලිනේ? හරි. ඒතකොට tan කියන එක මේ පැත්තට යද්දී θ කියන කෝණය 1.1යි 7යි 6 බෙදීම tan කියලා එනවා. tan කියන එක මෙයාගේ බලය ධන එකක් තියෙන මෙයා උඩට එද්දී θ කියන කෝණය 1.1යි 7යි 6 tan inverse. ඒ අනුව tan වර්ගය තුල අපිට මේක බලන්න පුළුවන් 1.1යි 7යි 6 එක නිසා ඔයගොල්ලෝ දන්නවා අංශක 45ට වඩා අනිවාර්යෙන් වැඩි. tan 45 එකයිනේ. එහෙනම් එකට වඩා වැඩි කීයද කොහොනේ ආව කියලා බලන්න tan එක. 49යි 37යි. අංශක 49යි කලා 37යි. නේ එහෙනම් අපිට කියන්න පුළුවන් අංශක 50ට බොහොම කිට්ටු උත්තරයක් කියලා. නේද? ඔයගොල්ලෝ දන්නවා මේක අංශක භාගයක් කියන්නේ කලා 30යි. අංශක භාගයට වඩා වැඩි නිසා මෙතන අපිට කියන්න පුළුවන් θ කියන එක නේද? මේක ආසන්නව අපිට දාන්න පුළුවන් අංශක 50යි. නැත් ඉක්මනට හදාගන්න. මොනාරි පැහැදිලි නැත්නම් අපිට කියන්න.
බලන්න පුතා පස්වෙනි ගන්න දීලා තියෙනවා AB හා CD කණු තිරස් පොළොවක එකිනෙකට මීටර 100ක් දුරින් පීඩා ඇති සිරස් කණු දෙකකි. මේ AB දුර මෙම කණු දෙකක් තියෙනවා. හරිද? A ස්ථානයේ හා C ස්ථානයේ හිටවලා තියෙනවා. CD කණු මෙතන තියෙනවා. AB කණු අතර. හරිද? එකිනෙකට මීටර 100ක් දුරින් තමයි තියෙන්නේ. එතකොට මේ දුර ඔයගලන්ට දීලා තියෙනවා 100 මීටර. හරි. AB කණුවේ උස දීලා තියෙනවා 40යි කියලා. සහ CD කණුවේ උස දීලා තියෙනවා අපිට 30යි කියලා. ඊට පස්සේ කියනවා AC අතර E සිට බැලුව විට AC අතර මේ E වල ඉඳලා බලපුවාම මේ දෙක අතර මැද E කියලා ලක්ෂයක් තියෙන කොහේ? E වල ඉඳලා බලපුවාම හරිද? B මුදුනේ ආරෝහණ කෝණය අංශක 26ක් E සිට බලන විට D මුදුනේ ආරෝහණ කෝණය අංශක 59ක් ආසන්න අගයක් ගන්නා බව පෙන්වනවා. එතකොට මේ මෙතන ඉඳලා බලපුවාම අංශක 59ක් කියලා පෙන්වන්න ඕනේ. මෙතන ඉඳලා බලපුවාම මේ කෝණය අංශක 26ක් කියලා පෙන්වන්න. ඒක තමයි කියන්නේ. එවනේ. එහෙනම් මේ කෝණය අපිට ඇල්ෆා කියලා දාන්න පුළුවන්, මේක තීටා කියලා දාන්න පුළුවන්. මේ කෝණ දෙක තමයි ගන්න. මොකද කරන්නේ කියන්නේ? නේද? මොකද කරන්නේ? මෙතන මේ පාදය දන්නවා මේක එකක් හොයාගන්න වෙනවා කොහොමද? දැන් මොකක්ද අපි මෙතනට ලියන්නේ? එහෙනම් මෙතනට අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන් පුතේ මේ මේ කෝණය දන්නෙත් නැහැ මේ පාදය දන්නෙත් නැහැ එක දත්තයයි දන්නේ. එහෙනම් තව දත්තයක් අපිට උවමනා වෙනවා. මේකටත් මේ එතන කෝණය දීලා තියෙනවා. හරි. දීලා තිබුණේ නැත්නම් පුතා මේ දුර x කියලා දාගෙන හරිද? මේ දුර x කියලා දාගෙන 100 ඍණ x කියලා දාගෙන ගන්න හදන්න පුළුවන්. දැන් අපිට මේකේ දීලා තියෙනවා b මුදුනේ ආරෝහණ කෝණය අංශක 26. b මුදුනේ ආරෝහණ කෝණය අංශක 26 කියලා මේ කෝණය දීලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ලේසියෙන් අපිට මේ දුර හොයලා ඉවරලා එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතන මම කියපු සමීකරණයක් ලියලා තමයි එන්න ඕනේ. ඒව සමහරවිට ගණන් එయ్యා. දැන් මම කියපු දේ තේරුණානේ. මේක x කියලා දාගෙන නේද? මෙතනත් 100 ඍණ x කියලා දාගෙන මේ ත්‍රිකෝණයට හා මේකට ලියලා x හොයාගන්න. x හොයාගත්තට පස්සේ මේ කෝණය අපෙන් අහලා තිබ්බනම් ඒක හොයන්න පුළුවන් සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාදයේ සහ 100න් අඩු කරලා මේ දුර මේ කෝණය මේ දුර හොයාගෙන සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාදයේ දාලා tan θ කියලා දාලා ඒක හදන්න පුළුවන්. හරි? දැන් අපිට දත්ත තියෙනින්ද ගන්න ලේසි තව. එහෙනම් මේ කෝණයේ අංශක 59ක් කියලා නේ පෙන්නන්න තියෙන්නේ. එහෙනම් මේ දුර අපි හොයාගත්තා නම් හරි. එවනේ? හරි. එහෙනම් මේ දුර අපිට හොයන්න මේ කෝණයයි මේ පාදයේ දන්නවා නම් බද්ධ පාදය සම්මුඛ පාදයේ විදිහම බද්ධ පාදය tan θ දාන්න. එහෙනම් දැන් ඔයගලන්ට මම කියලා දීලා තියෙනවා මෙහෙම හොයද්දි හොයන්න තියෙන එක හරියට එනවා නම් කරදරයක් නම් මේ කෝණයේ අංශක 90ක් වුණාම මේ කෝණය අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නගේ එකතු 90යි 90න් 26ක් අඩු කරන්න. නේද? 90න් අපි 26ක් අඩු කරපුවම 10න් 6ක් ගියාම 4යි මෙතන තියෙනවා 8යි. 8න් 2ක් ගියාම 8යි. එහෙනම් මේ කෝණය එනවා අංශක 64. දැන් මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ ඉක්මනට ලියන්න පුළුවන්. නේද? එහෙනම් AE බෙදීම 40 කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදයේ tan 64 සමානයි AE බෙදීම 40. යනුව tan 64 අපිට හම්බ වෙනවා කීයද කියන්නකෝ? 2.05 නේද? එහෙනම් මේක සමානයි AE බෙදීම 40. 40 මේ පැත්තට වැඩි වෙනවා 2.05 වැඩි කිරීම 40 සමානයි AE. දශම ස්ථාන දෙකයිද සංඛ්‍යා තියෙන්නේ? එහෙනම් 40න් වැඩි කරද්දී බිඳුව දානවා 4 වරක් පහ 20න් බිඳුව දානවා දෙකක් විතරයි 4 වරක් බිඳුවයි 2යි
නේද? 4 වරක් 2 කීය දෙන්නේ? 8යි. එහෙනම් කීය දෙන්නේ අපිට මෙතන දශම ස්ථානය? නේද? දෙකකින් ඉන්නේ බිංදුව දැම්මා වැඩි කරපුවම ඕකේ. එතකොට දශම ස්ථාන දෙකකින් තිබ්බම AE දිග අපිට හම් වෙනවා 82යි. මේ දුර 82යි කියලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් 100න් 82 අඩු කරන්න. 100න් 80ක් අඩු කරපුවම 20යි, 20න් 2ක් අඩු කරපුවම මේ දුර එනවා අපිට කීය කියලාද? 18යි කියලා. නේද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. නේ? දැන් අපිට මේ කෝණය හොයන්න පුළුවන්. මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය අපිට ලියන්න පුළුවන් tan θ. මේ උස 30යි, මේ දුර 18යි. නේද? එහෙනම් tan θ සමානයි මෙතන බෙදන්න පුළුවන් 6 වරක් මෙතනට 3 18යි, 6 වරක් මෙතනට 5යි. එතකොට 5ට 3 ඒවා 1යි දශම නේද? දෙකක් ඉතුරු වෙන්නේ 20ට 3 වරක් 6 18යි. ආයි දෙකක් ඉතුරු වෙන්නේ 6යි 6යි ඔහොම යන්නේ. ඒ අනුව θ සමානයි 1.6යි 6යි 6. මෙතන tan θ මේ පැත්තට යද්දී යටට යන්නේ. නේ? right. ඒ අනුව උඩට එනවා θ සමානයි 1.6යි 6යි 6යි 6. tan tan වගේ ඔයගොල්ලෝ බලන්න මේක කොහෙද තියෙන්නේ? tan වගේ බලපුවම තියෙනවා අංශක 59 කලයි. හරි. එතකොට මේක ආසන්නව අපිට ලියන්න පුළුවන් අංශක 59. බලන්න 6 වෙනි ගන්න හරි. මම ඔයගලන්ට පන්තිය පස්සේ හදනවා කියලා කියපු ගන්න. ඔයගලන්ට හදන්න දීපු ගන්න තමයි මේ හදන්න යන්නේ. නැගෙනහිර බටහිර දිශාවට ගලා බස්න ඍජු සමාන්තර ඉවුරු සහිත ගඟක්. එතකොට මේ ගඟ තියෙන්නේ නැගෙනහිර ඉඳලා බටහිරට තියෙන්නේ. කොහොම බටහිර ඉඳලා නැගෙනහිරට තියෙන්නේ. මේ ගඟේ එතකොට පොඩ්ඩක් පළලට අඳින්න මේ දුවක් ටිකක් ලේසි වෙන නිසා මේ ගඟේ එක ඉවුර කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. එක මේ ධාරය දෙපැත්තේ තියෙනවනේ ගඟ වතුර ටික මෙහෙන් ගලාගෙන යනවා මේ පැත්තට හෝ මේ පැත්තට. ඉවුර කියන්නේ මේකට. හරි. ඒක කියනවා සමාන්තර ඉවුරු සහිත. සමාන්තරයි කියපුවම ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ ඉවුරු දෙක සමාන්තරයි. සමාන්තර ඉවුරු සහිත ගඟක ඒ ස්ථානයේ සිටින මිනිහෙක් ඒ කියලා ස්ථානයක ඉන්නවා. මෙන්න මෙතන අපි දීලා තියෙනවා නැත්නම් ඒ ස්ථානයේ සිටින මිනිහෙක් එයා කියනවා ඒ ස්ථානයේ සිටින මිනිසෙක් තමා සිටින ස්ථානයේ ඉවුරට ලම්බක දිශාවක ගඟට ප්‍රතිවිරුද්ධ ඉවුරේ ටී ලක්ෂයේ පිහිටි ගසක් නිරීක්ෂණය කරයි. එයා ඉන්න තැන ඉඳලා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට හරියටම ලම්බක තියෙන ගහක් දකිනවා. මේක තමයි දකින්න ගහ. ටී කියලා දෙයක්. හරිද? ඒ ස්ථානයේ සිට ඉවුර දිගේ මීටර 100ක් ගොස් B ස්ථානයේ සිට බැලුව විට මෙම ගස නිරීක්ෂණය වෙන්නේ අංශක 232කින්. දැන් එයා මීටර 100ක් අපි මේ පැත්තට ගියාම හරිද? මෙතන ඉඳලා බලපුවාම එයා අංශක 232ක කෝණයකින් පේන්නේ. ඒකට ඔයගලන්ට පේනවා මේ පැත්තට ගියා නම් මෙහෙම කෝණයකින් පේන්නේ. මේක කොච්චර ගියත් අංශක 180ට වඩා මෙතන මේ පැත්තේ තියෙන විදියක්ම නැහැ. ඒ කියන්නේ යා මේ පැත්තට මීටර 100ක් මේ පැත්තට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? අංශක 232 නම් මේ පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. තේරෙනවද? මෙන්න මේ පැත්තට. එතකොට එතන ඉඳලා ඔයගලන්ට පේනවනේ මෙතන ඉඳලා බලන්නේ උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව තමයි උරුව කරකවලා බලන්නේ. ඒ නැත්නම් බෙල්ල හරවලා බලන්නේ. නේද? එතකොට ඔයගලන්ට පේනවා ඒ කෝණය කොහොමද වෙන්න ඕනේ කියලා.
නේ. එතකොට ඒ කෝණය දීලා තියෙනවා අංශක 232යි. හරිද? ඉතින් ඒ රූප අඳිද්දි මීටර 100 නම් මේ පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ දේවල්. අපි මේ පැත්තේ ලකුණු කරුවොත් ඒක ගන්න හරියන්නේ නැහැ. පැහැදිලි? right. BCට බැලුව විට මෙම ගස නිරීක්ෂණය වන්නේ අංශක 232ක දිගාංශයකිනි. AB සිට හරිමැද පිහිටි C ස්ථානයේ සිට බලන විට ගස නිරීක්ෂණය වන්නේ කුමන දිගාංශයකින්ද කියලා. මේ දෙකේ මැද C කියලා ලක්ෂයක ඉඳලා බලද්දී එතකොට ඒක හරියටම කැඩෙනවා කොටස් කීයකටද? දෙකකට කැඩෙනවා. මෙදුර 100යි. මම මෙතනින් ලියන්නම්. මේක 50යි මේක 50ක් වෙන කැඩෙනවා හරියටම මැද ඉඳලා බලන්න. ඒතර මැද ඉඳලා බලද්දී මේ දිගාංශය තමයි අපෙන් ආන්නේ මෙන්න මේ කෝණය. වෙනවනේ මේ කෝණය තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට මොකද කරගන්න වෙන්නේ? මේ දුර දන්නවා නේද? මේ කෝණය අපිට හොයාගන්න නම් 180න් අඩු කරලා මේ ටික හරි මොනවාද දාන්න පුළුවන්. මේක පාදයක් කෝණය. ඒතර මේ මුළු දිගම 100යි. මේ කෝණය අංශක 132. ඒතර මේ මුළු කෝණයම කීයද දෙන්නේ? මේ මුළු කෝණයම ඔයගොල්ලෝ දන්නවා 91 1 2 3යි. 91 3ක් 270. 232ක් අඩු කරලා අඩු කරපුවාම 10න් 2ක් කියම 8යි. මෙතන 6යි 6න් 3ක් කියම අංශක 38ක කෝණයක් තමයි මෙතන කියලා. තේරෙනවද? එහෙම නැත්නම් 232කින් මෙතන කෝණය 180 අඩු කරලා මේ කෝණය හොයලා මෙතන මෙහෙම පල්ලයට ඇඳලා එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. හා අමුත කැමති විදිහට මෙතන ත්‍රිකෝණය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් මේ කෝණයට සාපේක්ෂව මේ පාදය හොයන්න සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේ අතර තමයි ත්‍රිකෝණය තියෙන්නේ. ඔය විදිහට තමයි තියෙන්නේ. මේ කෝණය 38යි සම්මුඛ පාදයේ තියෙනවා මේ පාදයේ 100. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියන්නේ tan. ඒ නිසා ඔයගොල්ලෝ හදද්දි නේද? මෙතන අපිට කරන්න පුළුවන් tan 38 සමානයි සම්මුඛ පාදය ඇවිල්ලා AT බද්ධ පාදයේ 100. tan 38 බලන්න. tan 38 බලපුවාම අපිට තියෙනවා බිංදුවයි දශම 7.8යි 1.3යි කියලා tan 38 තියෙනවා. එවනේ එහෙනම් 100 මේ පැත්තට වැඩි වෙනවා 0.78යි 1.3 වැඩි කිරීම 100 සමානයි 80. හරි. මෙතන එනවා 0.2යි එකෙන් වැඩි කරපුවම 3යි 1යි 8යි 7යි දශම ස්ථාන පුතේ 4ක් තියෙනවා. ඒකින්ද 4 කියන්නේ. එහෙනම් 80 සමානයි 78.13යි මීටර කියලා. මේක 78.13යි කියලා අපි හොයාගත්තට පස්සේ මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය අපිට ලියන්න පුළුවනි tan θ සමානයි සම්මුඛ පාදයේ 78.13 බෙදීම මේ පාදයේ පාදය. තේරුණානේ? right. බලන්න. එහෙනම් tan θ සමානයි පස්සරක් මෙතනට 10යි පස්සරක් 7ට 1යි දෙකක් ඉතුරුයි 28ට පස්සරක් 5 25යි 3ක් ඉතුරුයි 30කට පස්සරක් 3යි එකක් ඉතුරුයි 13ට පස්සරක් 2යි නේ 3ක් ඉතුරුයි 30ට පස්සරක් 6යි ඒකින්ද මෙතන 33යි එහෙනම් 15.3 10න් බෙදපුවම 1.0 නේද? 5යි 3යි 3යි කියන්නේ. එහෙනම් θ කෝණය සමානයි 1.5යි 3යි 3 tan. මෙතන අතර වැඩි කිරීම තියෙන්නේ tan
මේ θ අතරේ මේකේ පැත්තට ගිහලා උඩට යනවා මෙයාගේ බලය ධන එකක්. එයා උඩට ගියාම θ සමාන 1.5 3 3 tan ඉන්වර්ස්. එතකොට tan ඉන්වර්ස් මෙයාගේ බලය ඍණ එකක් කරනවා. tan වර්ගය තුල බලන්න ඕනේ 1.5 3 3. එතකොට 1 ආපු ගම අපි දන්නවා අංශක මොකද වෙලා තියෙන්නේ 45ට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට 1.5 3 3 බලපුවාම තියෙනවා අංශක 58යි 53යි අංශක 53 තියෙනවා 1.3යි 2යි 7යි බිඳුව. එතකොට අපිට ඕනේ 1.5 කොහෙද තියෙන්නේ? right අංශක 56යි තියෙනවා 1.5යි බිඳුව 1.56යි 57 තියෙනවා 5යි 3 එවනේ එතකොට 3යි 3 තියෙන. තව දශම ස්ථානයක් අඩු වෙන්න ඕනේ. එතකොට අපිට හම්බ වෙනවා අංශක 56යි කලා 50. 56යි කලා 50 කියන තැන මොනවද තියෙන්නේ? නේද? 56යි කලා 50 කියන තැන තියෙන්නේ නේද? අංශක 56යි කලා 50 කියන තැන තියෙන්නේ බලන්න පුතේ. අපිට උවමනා 1.5යි 3යි 3. හරිද? අංශක 56යි කලා 50 කියන තැන තියෙනවා 5යි 3යි 0.1. 5යි 3යි 0.1 කියලා තියෙන්නේ. 1.5යි 3යි 0.1. එතකොට මේක අඩු කරන්න පුළුවන් 3යි නේද? එතකොට 3ක් තියෙන මධ්‍යන්තර තීරුවක් එතන අපිට නැහැ. ඒකින්ද ආසන්නව ওই උත්තරේ අපිට ගන්න පුළුවන් අංශක 56යි කලා 50 කියන උත්තරේ ගන්න පුළුවන් කියලා. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ දැන් එතකොට මේ θ කියන මේ කෝණය තමයි අපි හොයාගත්තේ අංශක 56යි කලා 50 කියන අපේ උත්තරේ ගත්තේ. එයා අහන්නේ මෙන්න මේ කෝණය. නේ ඒ කෝණය හොයද්දී ඔයගොල්ලෝ දන්නවා මේ මුළු කෝණෙම 270ක් නෙවෙන්නේ 93ක් නෙවෙන්නේ. එහෙනම් මේ කෝණය බලන්න 270න් අඩු කරන්න 56යි කලා 50. එමුනේ අඩු කරන්න. දැන් අඩු කරද්දී ඔයගොල්ලෝ දන්නවා මෙතන කලා 50ක් අඩු කරන්න තියෙද්දි මේ අංශක 270න් කලා එකක් දුන්නාම අංශක 269යි. අංශකය කියන්නේ කලා 60ක්. ඔහොම දාලා තමයි අඩු කරන්නේ. මෙතන එනවා බිඳුවයි 6න් 5ක් 1යි කලා 10ක් එනවා 9න් මෙතන අඩු කරපුවම 3ක් 3යි. මෙතන අඩු කරපුවම 6න් 5ක් අඩු කරපුවම 1යි. නේ? මෙතන එනවා 2. අංශක 213යි කලා 10. එහෙනම් C සිට බලන විට නේද? C සිට බලන විට P දිගාංශය අංශක කීයද 213යි කලා 10යි. හරිද? එහෙනම් මේ කොන අපිට හම්බ වෙනවා අංශක 210යි කලා 10යි. ඔන්න ඔය විදිහට උත්තරේ. ඒකට ඔයගොල්ලෝ වගකීමෙන් එක සුළු කරද්දී කලබල වෙන්න එපා. දැන් කිසිම මේකක් නැහැ. බොහොම පරිස්සමෙන් හදන්න ඕනේ. අපි පාඩමේ ගණන් ටික ඒ ටියුට් ටික ඉවර කරලා තියෙනවා. හරි? මේ ඊට අමතරව ඔයගොල්ලෝ තව පාස් පේපර්ස් වල පුළුවන් තරම් පුතා ගණන් හදන්න. තේරෙනවද? අපි හදලා අපි සාහන ගණන් ප්‍රමාණයක් හදලා තියෙනවා. නමුත් සමහරවිට අමතක වෙන්න පුළුවන් නේද? වේගය අපි අඩු වෙනවා. ගණන් හදන්නේ නැති වෙනකොට ඔයගොල්ලෝ සමහරවිට හිතන්න පුළුවන් රයිට් මට ගණන් එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ ළඟ ඉන්න මිනිස්සු මම දන්නවා. එහෙම කියලා බෑ. ගණන් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ටිකක් කරන්න නැතුව ඉන්නකොට අපේ වේගය අඩු වෙනවා. ඒකෙන්ද පේපර්ස් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට මම දිගින් දිගටම කියනවා පේපර්ස් කරන්න කියලා. රයිට්? එහෙනම්